ආයිබෝවන් 2021 විභාගෙ ලියන ඔයාලට කරන 12 වෙනි පේපර් එකේ ඩිස්කෂන් එකෙන් තමයි අපි මේ වීඩියෝ එකෙන් හම් වෙන්නේ. ඒතර මේ වීඩියෝ එකෙන් මම ව්‍යුහගත රචනා ප්‍රශ්න 4 සාකච්ඡා කරලා අවසන් කරනවා. එතකොට රචනා ප්‍රශ්න පත්‍රය අවසන් කරන්නත් මම වීඩියෝස් කිහිපයක් කරනවා. ඒතර මේ වෙද්දි පේපර් එක කරලා ඉවරයි කියලා මම බොහෝ විට හිතනවා. එතකොට අපේ පන්ති වලට සම්බන්ධ නොවන දරුවෙක් මේක බලනවා නම් පළල පේපර් එක තියෙන එක බලලා උත්තර ලියලා ඊට පස්සේ ඒ වීඩියෝ ටිකත් එක්ක මේ වීඩියෝ ටිකත් එක්ක සම්බන්ධ වෙන්න. දෙවෙනි ප්‍රශ්නය අහනවා ඔන්න හෙලික්සිය දුන්න සම්බන්ධ ප්‍රශ්නයක්. ශිෂ්‍යයෙක් පරීක්ෂණාගාරය තුලදී සෑල දුන්නක් භාවිතයෙන් එහි දුරුනියතයේ සෙවීමට අදහස් කරයි. දුරුනියතය හොයන්න ආවර්ත කාලය සම්බන්ධ ප්‍රකාශ අහනවා. මේක නම් කාටවත් අමතක වෙන එකක් නෙමෙයි. t සමානයි 2.5 වර්ගමූල m බෙදීම k. මතකයිනේ? හරි. ඊළඟ b කොටස යනවා. මෙම පරීක්ෂණය සඳහා ඔහුට පඩි කට්ටලයක් සහ විරාම ඔරලෝසුවක් සපයා ඇතනම් පරීක්ෂණයේ වඩාත් නිවැරදිව සිදු කිරීමට අවශ්‍ය අයිටම් එක. මොකක්ද? පරීක්ෂණය කරපු අයට මතක් වෙන්න ඕනේ. ඉහළ පහළ දෝලණය වෙද්දී අපි පන්තිදී පැහැදිලිව කතා කරා යොමු ලක්ෂයක් තෝරගන්නවානේ. යොමු ලක්ෂයක්. ඒ යොමු ලක්ෂය ඒක අපේ ඇහැ යොමු කරගන්න තැන නිශ්චය කරගන්න අපි මෙතන දර්ශක කූරක් යොදා ගන්නව නේද? එහෙනම් අන්නේ දර්ශක කූර මොකද මෙතන පඩි කට්ටලේ තියෙනවා ස්ටොප් එකක් විරාම ඔරලෝසුවක් දීලා තියෙනවා. ඒ නිසා තවත් අපිට අවශ්‍ය වෙන්නේ ඒ යොමු ලක්ෂය නිශ්චය කරගන්න අවශ්‍ය යොමු කූර. අවශ්‍ය අයිටමයක් ලියන්න ලියන්න යොමු ලක්ෂයක් හඳුනා ගැනීම සඳහා නැත්නම් යොදා ගැනීම සඳහා යොමු කූරක් අවශ්‍ය වේ. යොමු කූරක්. ඊළඟට C කොටස කියනවා පහත් දක්වා ඇත්තේ කැපිටල් M එක. කැපිටල් කොට සිම්පල් M තමයි දීලා තිබුණේ කමක් නැහැ. M ඉදිරියේ T වර්ගයේ ප්‍රස්ථාරයලු. ප්‍රස්ථාරය වඩාත්ම නිවැරදිව ඇඳ ඇති බව සමීකරණයක් ගොඩනැගීමෙන් පෙන්වන්න. හරි සරල ප්‍රශ්නයක්. බලන්න. එතන C වල බලන්න C වල ප්‍රස්ථාර දීලා පළවෙනි කොටස තමයි අහන්නේ. එහෙනම් මේක T වර්ගයේ සමානයි කොහමද? 4i5 වර්ගය M කියලා මම දාන්නම් කැපිටල් කරන්නම්. K එන ප්‍රස්ථාරයේ y සමානයි mx ආකාරයට ගත්ත හැකි. හරිනේ. ලැබෙන බව පෙන්වන්න කියලා තියෙනවා වර්ග කරලා පෙන්වන්න. ඊට පස්සේ කියනවා දෙවෙනි කොටසේ දුර්නියතයේ k සෙවීම සඳහා සුදුසු ඛණ්ඩාංග දෙකක් ප්‍රස්ථාර ලකුණු කර එනයින් දුර්නියතය ගණනය කරන්න. හරි. එහෙනම් ප්‍රස්ථාරයේ මම ඉස්සල ප්‍රශ්නෙත් කිව්වා. ඔහම ගද්දි පැහැදිලිවම හොඳම ලක්ෂ දෙකක් මාක් කරගන්න. ඉතින් පොඩ්ඩක් ලියලා ඉන්න පැත්තකින් මතකෙට ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ගැනීම සඳහා තෝරා ගන්නා ලක්ෂ දෙක ප්‍රස්ථාරයේ ලකුණු කර පෙන්වන්න. ඊළඟට එම ලක්ෂ දෙක හැකිතාක් දුරින් පිහිටීම වඩා යෝග්‍ය වේ. ඊළඟට මතක් කරන්න සාමාන්‍යයෙන් අපි රේඛාව අඳින්න 35ක් මාක් කරනෝනේ ඛණ්ඩාංක. අනේ ඛණ්ඩාංක ලකුණු කරන්න ගන්න නැති වෙන ලක්ෂ දෙකක් ගන්න ඕන තමයි වඩා තර්කානුකූල වෙන්නේ උත්තරේ. ඒක ලියලින්න ප්‍රස්ථාරයේ ඇඳීම සඳහා භාවිතා කළ ඛණ්ඩාංක මගහැර
වෙනත් සුදුසු ලක්ෂ දෙකක් තෝරා ගන්න. වෙනත් සුදුසු ලක්ෂ දෙකක් තෝරා ගන්න. හරි. එහෙනම් මෙතන තෝරාගෙන එනන් දුරුනියතය ගණනය කරන්නලු. දුරුනියතය ගන්න බැලුවොත් බලන්න මෙතන අනුක්‍රමණය ගත්තාම බලන්න ගෙදරදී ඔයාලා අනුක්‍රමණය ගත්තාම සාමාන්‍යයෙන් අනුක්‍රමණය 1.25ක් වගේ එන්න ඇති. ඉතින් දැන් අනේ ඕනේ කියලා නිකම්ම මෙතනින් වීඩියෝ එක බලන් යන්න නැතුව කරේ නැත්තම් මේක කරන්න. දැන් හදපුවම අනුක්‍රමණයෙන් ඉතින් අනුක්‍රමණය ගන්නෙ නැතුව ඔයාලා මේක කරාට වැඩක් නෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම අනුක්‍රමණය ගන්න. ඊට පස්සේ අනුක්‍රමණය හොයලා අනුක්‍රමණය සමාන කරන්න 4යි 5 වර්ගයේ බෙදීම kට. සාමාන්‍ය 5 වර්ගයට ඔන්ලාක 10 දාන්නේ 40 බෙදීම 1.25. සාමාන්‍යයෙන් k සුළු කරොත් 32ක් නිව්ටන් මීටරයට ආසන්න ගණනක් එයි. 31ක් 33ක් වගේ ආසන්න ගණනක් ගන්න මම සුළු කරපු විදිහට අන්තක් අනුක්‍රමණය අර්ගාන ගත්තනම් දුරු නියතය 32ක් වගේ. ඊළඟට කියනවා 3 දුන්නට සැලකිය යුතු ස්කන්ධයකුත් පවතිනම් මොකද උනේ දුන්නට ස්කන්ධයක් තියෙනවා නම් ඒතර මේ දුන්නේ ස්කන්ධෙ කොටසක් මෙතන එකතු කරනවානේ. අපි තාම සරල අනුමානිතලිතේ රිවිෂන් එකේදී කරේ නැහැ. හොඳට මතක් කරගන්න නමුත් දුන්නේ ස්කන්ධයත් m නෝට් වගේ දුන්නොත් මෙතන අපි m නෝට් ගෙන් තව 3න් පහක් විතර එකතු කරනවා. ඒතර එකතු කරොත් මෙතන තව ධන කෑල්ලක් එනවා නේද? එතකොට ප්‍රස්ථාරයේ y සමාන mx නෙමේ තව ධන කෑල්ලක් ආවක් කියන්නේ එක අන්තක්කණ්‍ය කරගන්න ඕනේ අපි. ඒ නිසා ප්‍රස්ථාරයේ y සමාන mx නෙමේ එන්නේ y සමාන mx ධන c වගේ එනවා. එහෙනම් කුමන වෙනසක් බලාපොරොත්තු වන්නේද? තුන්වෙනි කොටස ලියන්න ප්‍රස්ථාරයේ අන්තක්කණ්ඩයක් ලැබේ. ප්‍රස්ථාරයට අන්තක්කණ්ඩයක් ලැබේ. ප්‍රස්ථාරයට අන්තක්කණ්ඩයක් ලැබේ. හරි. ඊළඟට 4 ඉහත දුන්න වෙනුවට දුන්නෙන් කොටසක් භාවිතා කරොත් අපි හොඳට දන්නවා දුන්නක් අරගෙන කෑල්ලක් කපලා අයින් කරොත් ඉතුරු කෑල්ල k කියන එක අර මුලින් kට වඩා වැඩි. දුන්නක් කපලා කෙටි කරන්න දුන්නේ දුරු නියතේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඔන්න කියලා දුන්න තීරය ඔක්කොම මතක් කරගන්න මේ වෙද්දි. හරි මේ වෙලාවේ මම තීර කරුණු ගොඩාක් කියන්න යන්නේ නැහැ. මේ දේවල් ඔක්කොම පිළිවෙලට කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා දුන්නක k කියන එක දිගත් එක්ක ප්‍රතිලෝම සම්බන්ධයක්නේ. කපලා දිග අඩු කරන්න k වැඩි වෙනවා. ඉතින් දුන්නෙන් කෑල්ලක් කපුවා කියන්නේ k අඩුයි. අහන්නේ ඒතර ආවර්ත කාලය වෙනස් වෙන්නේ මොකද්ද කියලා. k අඩුයි නම් අනිවාර්යෙන් ආවර්ත කාලය වැඩි වෙනවා. ආවර්ත කාලය වෙනස් වෙන ආකාරය පහදන්න. ඉතින් ලියන්නේ k වැඩි වෙන නිසා ආවර්ත කාලය අඩු වේ. k වැඩි වෙන නිසා ආවර්ත කාලය අඩු වේ. ඊට පස්සේ d කොටස කියනවා මේ දුන්නෝම ස්කන්ධ පැද්දෙද්දී ආවර්ත කාලය 1.2ලු. මෙම වස්තුව ජලය තුල පද්දලා දෝලණය කරොත් අලුත් දේ වෙන්නේ මෙයාට උඩුකුරු තෙරපුමක් වෙනවනේ. කියන්නේ මේක දෘශ්‍ය බර අඩු වෙනවා. එතකොට මෙයා වාතය තුල තියෙද්දි මෙච්චරක් පාත් වෙලා හිටියනම් බර නිසා වතුර ගෙල්ලපම ටිකක් බර හේතුවෙන් ඇදිච්ච ටික අඩු වෙනවා. හරි නිකන් හිතන්න වාතයේදී ඔය වගේ හිටියානම් මේක ජලය තුල ගෙල්ලපුවාම ඔය වගේ හිටි. හේතුව ජලයෙන් උඩුකුරු තෙරපුමක් එනවනේ. නමුත් ඔය උඩුකුරු තෙරපුම කියන බලය මේක සරලානුවන් චලිතයට බලපාන බලයක් නෙමෙයි. මොකද සංස්ථිතිකව තියෙනවා. එතකොට මේ උඩුකුරු තෙරපුම නිසා අර ඇදිච්ච දිග ප්‍රමාණය පොඩ අඩු වුණාට පැද්දෙන්න ගත්තට පස්සේ මේ ස්කන්ධය වෙන මෙතනත් දෝලණය වෙන්නේ. වතුර ගෙල්ලුවා කියලා එනම් මොකද මෙතන ආවර්ත කාලයම තමයි මෙතනත් තියෙන්නේ. හැබැයි අර ඉහළ පහළ යද්දි ජලයෙන් ඇතිවන ප්‍රතිරෝධී බල වගේ දුෂ්ටාය බල අමතක කරොත් මෙතන ස්කන්ධය වෙන මෙතනත්
උත්ප්ලාවකතා බලයෙන් එන්නේ අර දුන්නේ ඇදිච්චක පොඩ්ඩක් අඩු කරන එක. නමුත් පැද්දෙනකොට මේ ස්කන්ධෙමයි මේ ඒ දුන්නමයි මේ. ඒ නිසා මොකද වෙන්නේ? ආවර්ත කාලය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ආවර්ත කාලය කොමක්ද? එතන ලියන ආවර්ත කාලය වෙනස් නොවේ. ආවර්ත කාලය වෙනස් නොවේ. හේතු ලියන්න. වස්තුව මත ඇතිවන උඩුකුරු තෙරපීම හේතුවෙන් වස්තුව මත ඇතිවන උඩුකුරු තෙරපීම හේතුවෙන් දුන්න ඇදී තිබූ දිග දුන්න ඇදී තිබූ දිග තරමක් අඩුවද දුන්නේ දුරුනියතේ හෝ දෝලණය වන ස්කන්ධය දුන්නේ දුරුනියතේ හෝ දෝලණය වන ස්කන්ධය වෙනස් නොවන නිසා කැපිටල් T වෙනස් නොවේ. හැබැයි ඔන්න අපි ඔතනදි ගත්තේ ජලයෙන් එන දුෂ්ටාය බල නොසලකලා. ඇත්තටම මෙහා වතුරේ තුල තියෙනවා නම් පැද්දෙද්දි ජලයෙන් අනිවාර්යයෙන් මොනව වෙනවද? දුෂ්ටාය බලය කියන්නේ ජලයෙන් ඝර්ෂණ බල එනවා. අනික ඝර්ෂණ බල එනවා නමුත් ඝර්ෂණ බල මෙතන හිතුවේ නෑනේ. ඒතර ප්‍රායෝගිකව ජලයේ තුලදී ස්කන්ධේ පරිමන්දනය වේ. එබැවින් මෙය කම්පන පරිමන්දනයේ ආදර්ශයට භාවිතා කළ හැකිය. අපි දන්නවා සාමාන්‍යයෙන් පරිමන්දනය අමතක කරොත් කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වෙන දෙන්නේ ඔහොම. හැබැයි එන්න එන්න පරිමන්දනය වෙනවා නම් ආවර්ත කාල වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේ මුල් මේ කොටස උඩ යනවට වඩා මේ පහළ යන එක ටිකක් අඩු වෙනවා. මොකද විස්තාරය අඩු වෙනවා ශක්තිය හානියවත් එක්ක. ඊට වඩා මේක අඩු වෙනවා. ඊට වඩා මේක අඩු වෙනවා. ඊට වඩා මේක අඩු වෙනවා. එන්න එන්න මෙහා පැද්දෙන විස්තාරය මොකද ටික ටික අඩු වෙලා ටිකක් යද්දි මොකද වෙන්නේ? නවතිනවා. ඒ නිසා විස්ථාපන කාල ප්‍රස්ථාරය එන්නේ ඔහොම. ඔන්න ආවර්ත කාලය වෙනස් වෙන්නේ නැහැ. ලියන්න ආවර්ත කාලයේ නියතව පවතින අතර ක්‍රමෙන් විස්තාරය අඩුවේ. ක්‍රමෙන් විස්තාරය අඩුවේ. හරි. ඊට පස්සේ කියනවා අන්තිම කොටසේ ඉහත කම්පනයේ පරිමාණිත ශීඝ්‍රතාව වැඩි කිරීමට සුදුසු උපක්‍රමයක් යෝජනා කරන්න. මොකක්ද? ඉක්මනට මෙයා පරිමන්දනය කරන්නම් වැඩි ප්‍රතිරෝධයක් එන්න ඉපේ. දැන් වාතය තුලත් මේක පරිමන්දනය වෙනවා. වාතය තුල මෙයා පරිමන්දනය වෙද්දී දෝලන 30 40 50ක් මෙයා සම්පූර්ණ කරනවා. මොකද වාතයෙන් ලොකුවට දුෂ්ටාය බලය නැහැ. නමුත් ජලය තුල ගත්තොත් ඊට වඩා වැඩි දුෂ්ටාය බලයක් එනවා. නිසා වාතයට වඩා ජලයේ දුෂ්ටාවිතාව වැඩි නිසා ඉක්මනට පරිමන්දනය වෙන්නේ. අපිට තවත් මේක ඉක්මනට පරිමන්දනය කර ගන්න ඕන නම් මොකද කරන්නේ? ජලයටත් වඩා වැඩි දුෂ්ටාවිතාවක් තියෙන තෙල් වගේ දෙයක පැණි වගේ දෙයක දැම්මොත් එම දෝලණය වෙන්නෙම නෑ වගේ. ගොඩාක් ඉක්මනට පරිමන්දනය කළ හැකියි. එහෙනම් සුසු ක්‍රමයක් යෝජනා කරන්න. වැඩි දුෂ්ටාවිතාවක් සහිත ද්‍රවයක් තුල ගෙල්වීම වැඩි දුෂ්ටාවිතාවක් සහිත ද්‍රවයක් ගෙල්වීම එකක්. අනිත් එක තමයි දුෂ්ටාවිතා බලය වැඩි වෙනවනේ මේ වස්තුව ප්‍රමාණයෙන් පරිමාණ විශාල වෙද්දී. චූටි එකක් නම් එච්චර දුෂ්ටාය බල ලොකුට එන්නේ නැහැ. නමුත් ලොකු එකක් නම් එයා ඉහළ පහළ යද්දී දුෂ්ටාය බල වැඩි. වැඩියෙන් දුෂ්ටාය බලය આવොත් තමයි මෙයා ඉක්මනට නවතින්නේ. පරිමන්දනය වෙන්නේ. ඒ නිසා වැඩි පරිමාණයක් සහිත වැඩි ස්කන්ධයක් නෙමෙයි වැඩි පරිමාණයක් සහිත වස්තුවක් භාවිතා කිරීම. කරුණු දෙකක් මම කිව්වා. පළවෙනි එක තමයි වැඩි දුෂ්ටාවිතාවක් සහිත ද්‍රවයක් භාවිතා කිරීම. නැත්නම් වැඩි පරිමාණයක් සහිත වස්තුවක් භාවිතා කිරීම. හරි. එහෙනම් ඔන්න දෙවෙනි ප්‍රශ්න උත්තරින් අවසන් වෙනවා. අපි තුන්වෙනි ප්‍රශ්නට එමු. ඉදිරියෙන් පෙන්වා ඇත්තේ චාර්ල්ස්ගේ පරිමාණීයමේ සත්‍යතාව පරීක්ෂා කිරීම සඳහා යොදාගත හැකි සැකස්මකි. ජලය රත් කිරීම සඳහා කුඩා තාපන නගරයක් යොදා ඇත. චාර්ල්ස්ගේ පරිමාණීයමේ සෙල්සියස් පරිමාණය වලින් අර්ධ දක්වන්න කියලා කියනවා. බලන්න. චාර්ල්ස්ගේ පරිමාණීයමේ කිව්වම අපි
දන්න පීඩන නියත විටනේ කතා කරන්නේ. හැබැයි නියමයේ අර්ථ දැක්වීම දෙකක් අපි කතා කරන දෙවිදියකට. කොහොමද? එකක් සාමාන්‍ය අර්ථ දැක්වීම. කොහොමද? අචල වායු ස්කන්ධයක පීඩන නියත විට පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි කියන එක. දෙවෙනි විදිය මොකක්ද? ඒක තමයි මෙතන අහන්නේ. අචල වායු ස්කන්ධයක පීඩන නියත විට උෂ්ණත්වය වැඩි කරන සෑම සෙල්සියස් අංශකයකටම එහි පරිමාව සෙල්සියස් බිඳුවේදී පරිමාවෙන් 273.1 බැගින් ප්‍රසාරණය වේ කියන එක. හරි. ඊළඟට අහනවා ඊළඟ කොටස. සෙල්සියස් බිඳුවේදී වාත කඳේ දිග L නෝට් ගේ ඩෑෂ්ලු. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි ලියන සමීකරණය v θ සමානයි v නෝට් එක ධන ගෙමා θ නේ. මෙතන සෙල්සියස් බිඳුවේදී වායු කඳේ දිග L නෝට් ඩෑෂ් කිව්වොත් හරස්කඩ A කිව්වොත් ඔහොම ලියන්න පුළුවන් පරිමාව. බටේ හරස්කඩ සිම්පල් A නම් දිග L නෝට් ඩෑෂ් නම් පරිමාව එච්චරයි. θ උෂ්ණත්වයේදී දිග T ඩෑෂ්ලු හරස්කඩ A කියමු. එතකොට හරස්කඩ කැපෙනවා. ඒ නිසා අහන ප්‍රකාශය L T ඩෑෂ් සමානයි L නෝට් ඩෑෂ් එක ධන ගැමා T කියලා. ඔය දෙවෙනි කොටස. හරි. ඊළඟට තුන්වෙනි කොටස කියනවා දැන් ඔය බටේ මෙහෙම නමලා තියෙනවනේ. ඒතර බලන්න ඕකේ බිඳුව ලකුණට පල්ලෙයින් මෙන්න මේ දිග සෙන්ටිමීටර් x කියලා ගන්නවලු. එතකොට එතරින් උඩට තමයි මෙතරින් උඩට තමයි පරිමාණය තියෙන්නේ. එතකොට මෙන්න මේ දිග මැනගත්තාම තව x එකතු කරලානේ අපිට වායු කඳේ මුළු දිග ලියන්න වෙන්නේ. එතකොට මෙන්න මේ x ඇසුරින් මේ ප්‍රකාශය ලියන්න කියලා කියන්නේ. මුල් ගත්තොත් කොහමද? L θ කියන්නේ මේ ටිකට θ උෂ්ණත්වයේදී ධන x සමාන සෙල්සියස් බිඳුවේදී L නෝට් ලු ධන x එක ධන ගැමා θ. එහෙම සුළු කරලා ලියන්න කියලා කියන්නේ. L θයි L නෝට්යි අතර සම්බන්ධයක් ලියන්න කියලා කියනවා. ඔන්න ලිව්වා. හරි. L θ සඳහා ප්‍රකාශය ලියනවා නම් L θ සමානයි කොහොමද? L නෝට් ධන x එක ධන ගැමා θ ඍණ x කියලා තමයි ලියන්න වෙන්නේ. ඔන්න තුන්වෙනි කොටස. ඔය L θ සඳහා ප්‍රකාශයක් අහනවා. ගත්තද? හරි. ඊළඟ හතරවෙනි කොටස එනවා බඳුනේ ජලයේ පුරවා ඇති මට්ටම ප්‍රමාණවත්ද? මේ පරීක්ෂණයේදී මේ වායු කඳ හැම විටම අර රසදී බින්දුවෙන් පල්ලෙහා ටික හැම විටම තියෙන්න ඕන ජලය තුල ගිලිලා. දැන් මෙතන ඔයාලට පේනවා මේ රූපේ හැටියටම රසදී බින්දුව තියෙන්නේ ජල මට්ටම ගාවනේ. ඔහොම තියෙන්නේ. බඳුනේ ජල මට්ටම තියෙන්නේ මේ ගානනේ. රත් කරත් තව රසදී බින්දුව උඩ ගියොත් මොකද ප්‍රශ්නේ? එතන මෙන්න මේ ටිකේ තියෙන වාතය ජලයත් එක්ක ගැටෙන්නේ නැහැ. මේ මැද ටිකේ මේ ටිකේ තියෙන වාතය. ඒක නියමිත උෂ්ණත්වයට රත් වෙන්නේ නැහැ. ඒ නිසා පැහැදිලිව තේරුම් ගන්න ඕන දේ නියමිත ප්‍රමාණය රත් වෙන්නේ නැත්නම් මේ මට්ටමේ ජලය පුරවලාමදී මීට වඩා උඩට පුරවන්න. මේකෙදි මේ පරීක්ෂණයේදී අනිවාර්යෙන් බඳුනට තුල ජලය මේ රසදී බින්දුව අපි අවන්න බලාපොරොත්තු වෙන කොයි මට්ටමටද ඊට වඩා උඩට අනිවාර්යයෙන්ම ජලය පිරලා තිබීම අනිවාර්යයි. එහෙනම් අහන්නේ ජලය පුරවා ඇති මට්ටම ප්‍රමාණවත්ද නැත? ලියන්න හේතුවත් රත් කිරීමේදී රසදී බින්දුව රසදී කඳ රත් කිරීමේදී රසදී කඳ ජල මට්ටමින් බඳුනේ ජල මට්ටමින් ඉහළට ගමන් කරයි. බඳුනේ ජල මට්ටමින් ඉහළට ගමන් කරයි. එවිට ජල මට්ටමට ඉහළින් ඇති වාත කඳ නියමිත උෂ්ණත්වයට රත් නොවේ. එවිට
ජල මට්ටමට ඉහළින් නැති වාත කඳ නියමිත උෂ්ණත්වයට රත් නොවේ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. හරි. ඊළඟට කියනවා යම් උෂ්ණත්වයකදී රසදිය බිඳුවේ පිහිටීම පරීක්ෂණාත්මක වන්නේදී මතකද? පරීක්ෂණයේදී ඔක් කියනවා සාමාන්‍යයෙන්. කොහොමද? අපි මෙතන හීටරේ දාගෙනම උෂ්ණත්වමානයේ උෂ්ණත්වයයි වායු කඳේ දිගයිම අයින්නේ නැහැ. හීටරේ ඕෆ් කරලා අපි ටික වෙලාවක් ඉන්නවා මේ නලය තුල මේ ඉස්සලා මන්තනය කරලා ටික වෙලාවක් ඉන්නවා මේ රසදිය බිඳුව පොඩ උඩ ගිහලා නවතින තුරු. මොකද හීටරේ ඔෆ් කරපු ගමන් ජලය රත් වෙන එක අවසන් වුණාට ජලයට වඩා පොඩ්ඩක් පහතින් ඉන්නේ. කියන අඩු උෂ්ණත්වයකනේ වායු කඳ හිටින්නේ. මොකද ජලයෙන් තාපය විලන වාතය රත් වෙන්නේ. වාතයේ උෂ්ණත්වය මෙතන ජලයේ උෂ්ණත්වයට පොඩ්ඩක් අඩුයි රත් වෙන ගමනේ. සීතල වෙන ගමනේ අනිත් පැත්ත. ඉතින් අන්න ඒ හින්දා අපි හීටරේ ඔෆ් කරලා නැත්නම් මේ කොයිල් එක ඔෆ් කරලා ටික වෙලාවක් ඉන්න ඕනේ ජලයේ උෂ්ණත්වයටම වායු කඳ රත් වෙන තුරු. ඊට පස්සේ තමයි අපි පාඩම් ගන්න. ඒ නිසා මෙතන පරීක්ෂණාත්මක පියවර හීටරය නැත්නම් තාපන දඟරය ක්‍රියා විරහිත කර තාපන දඟරයේ ක්‍රියා විරහිත කර තාපන දඟරයේ ක්‍රියා විරහිත කර තාපන දඟරයේ ක්‍රියා විරහිත කර නලය තුල රසදිය කඳ නලය තුල රසදිය කඳ නලය තුල රසදිය කඳ ඉහළ යාම නවතින තුරු අර මුලින් මන්තනය කර කියලා දාන්න තාපන නගරේ ක්‍රියා විරහිත කර තම බඳුන මන්තනය කර රසදිය බිඳුව ඉහළ යාම නවතින තුරු තිබෙන්නට හැර රසදිය බිඳුව ඉහළ යාම නවතින තුරු තිබෙන්නට හැර ජලයේ උෂ්ණත්වයත් වායු කඳේ දිගත් මෙන ගැනීම. ඊට පස්සේ හයවෙනි කොටස කියනවා එසානේ උෂ්ණත්වය වැඩි කරද්දී ජලයට වඩා ටිකක් අඩු උෂ්ණත්වයක තමයි වායු කඳ තියෙන්නේ. සීතල කරද්දී වතුර සීත වෙලා අපේ වාතයෙන් තාපය එළියට යන්න. නිසා උෂ්ණත්වය අඩු වෙනකොට අනිවාර්යෙන් ජලයට වඩා ටිකක් වැඩි උෂ්ණත්වයක තමයි වාත කඳ තියෙන්නේ. ඔක වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් මේ වීදුරු වල තාපසන්නයතා අඩුවීමයි. ඊළඟ තමයි වාතයේ තාපසන්නයතා අඩුවීමයි. ඕනද සන්නායක නම් ඕම් ප්‍රමාදයක් වෙන්නේ නැහැ. ටට්ටකල උෂ්ණත්ව වෙනස් වෙනවා. නමුත් උෂ්ණත්ව වෙනස් නොවෙන්න ප්‍රධාන හේතු දෙක තමයි ජලයේ තාපසන්නයතා අඩුවීමයි වාතයේ තාපසන්නයතා අඩුවීමයි. දෙකම හේතු දෙක. ජලය දුර්වල වීදුරු වල තාපසන්නයතා අඩුවීමයි වාතයේ තාපසන්නයතා අඩුවීමයි. ඒ තමයි හේතු දෙක. ඒ දෙන්නට හොඳ තාපසන්නයතාවක් තිබ්බනම් වතුර රත් වෙන්නකොටම වාතයත් රත් වෙනවා. වතුර නිවෙනකොටම වාතයත් නිවෙනවා. නමුත් එහෙම වෙන්නේ නැත්තේ ওই ප්‍රශ්නේ නිසා. එහෙනම් 6 ඒ කොටස මම කිව්වේ. ඊට පස්සේ 6 B කොටස. ඉහත උෂ්ණත්වයට අමතරව සෙල්සියස් 10 20 තියාන දැන් පරිසර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වවලදී අපිට මේ වායු කඳේ දිග ගන්න ඕන නම් අපි ජලයේ උෂ්ණත්වය අඩු කරන්න එපා. ජලයේ උෂ්ණත්වය වැඩි කරන්න නම් අපිට පුළුවන් හීටරේ ඔන් කරලා රත් කරන්න. උෂ්ණත්වය අඩු කරන්න නම් අපිට බඳුනට අයිස් කැට දාන්න වෙනවා. එහෙනම් ලියන්න බඳුනට අයිස් කැට කිහිපයක් දමා ජලයේ උෂ්ණත්වය අඩු කිරීම. හරි. ඊළඟට ඉහත උෂ්ණත්වයට හරි 7 වෙනි කොටස කියනවා මෙන්න මේකත් සමීකරණය වෙනස් කරලා ප්‍රස්ථාරයක් අඳින විදිහ වෙනස් කරන්න. හතරවෙනි කොටස කියන්නේ බලන්න මම මේක LT ට සමානයි LT ට සමානයි කියලා ගන්නම් කොච්චරද L නෝට් ධන x ගැමා තීටා ධන
ඔන්න L නෝට් ධන x ගැමාටිට වෙනම ලියුවා. මෙතන එනවනේ L නෝට් ධන x වරක් 1. L නෝට් ධන x වරක් 1 කියන්නේ L නෝට් ධන x ඍණ x. මේ ඍණ x කැපිලා මේ ටික අයින් වෙනවා. ප්‍රකාශයන්නේ ඔහොම. ඒ නිසා θ අපිට පුළුවන් x අක්ෂයට අරන් මෙයාව y අක්ෂයට අරන් y සමාන mx ධන c විදිහට හදන්න. එනමුන ප්‍රස්ථාරයක් අපිට ගන්න වෙනවා y සමාන mx ධන c විදිහට. එහෙනම් හත්වෙනි කොටස කියන්නේ ඔන්න විදිහට සමීකරණය හරි ඇදලා පෙන්වන්නලු අනුක්‍රමණය ලබා ගන්න රේඛාව පෙන්වන්නලු. ඊට පස්සේ දෙලා තියෙනවා අටවෙනි කොටස කියලා තියෙනවා හරි ප්‍රස්ථාරය නම් අඳින්න ඕන ඔයාලා. හරි අගයන් ටික දාලා තියෙනවා. හරි කණ්ණාංක ටික දීලා තියෙනවා. ඒ නිසා රේඛාවක් අඳින්න හොඳම රේඛාව අඳින්න. හරි හොඳම සරල රේඛාව නිර්මාණය කර ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ලබා ගන්න. බලන්න අනුක්‍රමණය ගත්ත අයට කීයක් වගේ දාවේ? සාමාන්‍යයෙන් අනුක්‍රමණය ගත්ත අයට එන්නේ නැති හත්වෙනි කොටසෙම අහනවා. ඔයාලා අනුක්‍රමණය ගත්තනම් සාමාන්‍යයෙන් 0.7ක් 0.075ක් වගේ අතර ගාණක් එන්න ඕන. හොඳම රේඛාව අරන් අනුක්‍රමණය ගත්තනම් 0.07 0.075 වගේ අතර එකක් එන්න ඕන. හරි. එතකොට අන්තක්ඛණ්ඩය ගත්තා නම් අන්තක්ඛණ්ඩය කියන්නේ x අක්ෂය කැපෙන තැන නිතර ගත්තා නම් සාමාන්‍යයෙන් 5.2 සෙන්ටිමීටර් වගේ. අවද ඔන්නේ ඊට පස්සේ ගන්න 8 වෙනි කොටස කියනවා ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් හා අන්තක්ඛණ්ඩයෙන් කොමන පද ලැබෙනවද කියලා පෙන්වනවා. ලේසි දෙයක් නේ. ඒතර අනුක්‍රමණය මගින් ලැබෙන්නේ L නෝට් ධන x වරක් ගැමා කියන පදය. මේකනේ. අන්තක්ඛණ්ඩයෙන් ලැබෙන්නේ මොකද්ද ලැබෙන්නේ? L නෝට් කියන පදය. එන කෙලින්ම අපිට පේනවා L නෝට් කියන්නේ 5.2යි. L නෝට් කියන්නේ 5.2යි. L නෝට් ධන x වරක් ගැමා කියන්නේ 0.07ක් වගේ. හරි. එහෙනම් අපිට ලේසි ඊට පස්සේ මොකද අහන්නේ? ඊට පස්සේ අහනවාලගෙන් ගානේ 9 වෙනි කොටසේ. බලන්න 9 වෙනි කොටස කියනවා x දීලා L නෝට් දැන් හොයාගත්ත L නෝට් අන්තක්ඛණ්ඩය සමාන කරපුවම 5.2යි. එහෙනම් ඒක සුළු කරලා ඔයාලට පුළුවන් ගැමාටක් ගන්න. බණ කරේ නැත්තම් කරන්න එම්බෙදීම c කියන්නේ L නෝට් ධන x ගැමා බෙදීම L නෝට්. මෙතන සුළු කරපුවාම අනුක්‍රමණය කියන්නේ 0.07ක් විතර දාන්නම්. අන්තක්ඛණ්ඩය කියන්නේ 5.2යි සමානයි L නෝට් ධන x x කියන්නේ 15යි බෙදීම L නෝට් සුළු කරන්න. ඒතර ගැමාගේ ඊවාලට 0.0.0.35ක් වගේ සෙල්සියස් සංසකයට කියලා. බලන්න 0.0.0.35ක් වගේ ආසන්න ගාණක් එන්න ඕන. බිඳුවයිසම් 0.0.35ක් ආසන්න වශයෙන් එන්න ඕන. දැන් ඇත්තාගේ කියන්නේ ගැමාගේ ඇත්තාගේ 1.8 273.1යි. ඒකම එන්නේ නැහැ. නමුත් ඔයාලට ආසන්න ගාණක් ගන්න පුළුවන්. හරි. 0.0.0.35ක් වගේ ආසන්න ගාණක් ලැබෙන්නේ ඇති. එමුනම් අපි හතරවෙනි ප්‍රශ්නෙට එමු. අපි මේ සතියේ රිවිෂන් එකේ කතා කරපු අරුණාදනල සම්බන්ධව පළවෙනි පරීක්ෂණයේ සම්බන්ධව තියෙන්නේ දෙකලවර විවෘත ඒකාකාර විදුරු නලයක් සංඛ්‍යාතය 512ක් හර්ට්ස් වන සරසුලක් හා ජලය තියෙන උස් බඳුනක් අපි දන්න පරීක්ෂණය. බලන්න වාතයේ ධ්වනි ප්‍රයෝගය හොයන අනුනාදනාල පරීක්ෂණය නේද? හරි. පරීක්ෂණාත්මක සැකසුම විදහා දක්වන රූප සරණක් අඳින්නලු. මෙහෙම උස ජල බඳුන තියෙනවා.
මෙම දෙකලවර විවෘත බටේ ගිලලා තියෙනවා. මේක ආධාරකයක රඳවලා අඳින එක හොඳයි. අපි සාමාන්‍යයෙන් කම්පණය කළ සරසුලක් මෙහෙමනේ අල්ලන්නේ. ඒක ඇඳින නැතත් කමක් නැහැ. මොකද සරසුල අල්ලගෙන ඉන්නේ හැටුම දෙද්දී. නමුත් ඔය මැන්දත් කමක් නැහැ. හරි. පරිමාණයක් අපිට පිටින් හෝ ඇතුලෙන් අඳින්න පුළුවන්. මීටර උලක් පරිමාණය නැත්තම් මේකෙම අපිට පුළුවන් බටේම ක්‍රමාංකණය කරලා තියන්න. හරි. නියමාකාරයට වාත කඳේ අනුනාදික ලබා ගැනීමට මෙම පරීක්ෂණයේදී ඔබ අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රියාමාර්ගය දක්වන්න. මොකද්ද? අපි බටේ ඉස්සලා සෑහෙන දුරක් වතුර තුර ගිලනවා. පොඩි උසයි වතුරෙන් මට්ටමෙන් උඩට තියාගන්න. කුඩා අගයක තියාගන්න. තියාගෙන මොකද කරන්නේ? සරසුල මෙහෙම කම්පණය කරලා උඩින් මෙහෙම මොකද කරන්නේ? අල්ලලා මේ බටේ හැමින් හැමින් මොකද කරන්නේ? ටික 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 උඩට ඔස්සනවා. මේ දිග කුඩා අගයකින් ඉඳන් ටික ටික වැඩි කරනවා. ඒ කුඩා අගය කියන්නේ අපිට මේ මූලික කම්පන අවස්ථාව ගන්න නම් කුඩා අගයක සිට වැඩි කිරීම කියන එක අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ නලය තුල වාත කඳේ දිග නැත්නම් මේ නලයේ ජල මට්ටම උඩින් දිග කුඩා අගයක සිට වැඩි කරනවා. එන ලියන්න තියෙන්නේ මෙහෙමයි. කම්පණය කළ සරසුල නලයේ විවෘත කළවට ඉහළින් අල්ලා කම්පණය කළ සරසුල නලයේ විවෘත කළවට ඉහළින් අල්ලා නලය තුලින් තීව්‍ර හඬක් ඇසෙනතුරු ජල මට්ටමට ඉහළින් නැති නලයේ දිග කුඩා අගයක සිට ක්‍රමයෙන් වැඩි කිරීම. හරි. කුඩා අගයක් කියන එක වැදගත්. ඊට පස්සේ C වාකඳේ අනුනාදිකක් සොයා ගැනීමට ඔබ ලබා ගන්නා පාඨංග දෙක මීටර උලක් කොහම තියලා නම් පාඨංග ගන්නේ වීථි චතුරස්‍රය වගේ තියලා අපි නලයේ උඩ කෙළවරේ පාඨාංකයක් ගන්නවා ජල මට්ටමේ පාඨාංකයක් ගන්නවා. හරි. ජල මට්ටමේ පාඨාංකය සහ නලයේ ඉහළ කෙළවරේ පාඨාංක තමයි පාඨාංක දෙක. හරි. එහෙනම් පාඨාංක දෙක එකක් ජල මට්ටමේ පාඨාංකය දෙක බටේ ඉහළ කෙළවරේ පාඨාංකය. ඊළඟ කියනවා D අනුනාදිකක් ගන්නකොට සාධාරණ ප්‍රකාශයක් ගත්තොත් අපි දන්නවා මුල්ම අවස්ථාව වෙන්නේ මේ වගේ. ආන්තශෝධන අමතක කරමු මුලින් මේක L1. එතන L1 කිව්වොත් ලැම්ඩා බෙදීම 4යි. ඊළඟ අවස්ථාව ගත්තොත් කීයද? ඔය වගේ නේද? L2 ගත්තොත් ලැම්ඩා බෙදීම 4ව 3යි. මොන තව අවස්ථාවක් ගත්තා. ඒක ලැම්ඩා බෙදීම 4ව 5ක් ඔය වගේනේ. ඒතර පොදුවේ ලියනවා නම් D කොටසේ හරි අහන්නේ මොකක්ද? ඒ සඳහා ලියනවා නම් මුල් එක ලැම්ඩා බෙදීම 4යි, දෙවෙනි එක 4න් 3යි ලැම්ඩා, ඊළඟ 4න් 5යි ලැම්ඩා. පොදුවේ n ලැම්ඩා බෙදීම 4 කියලා දාන්න පුළුවන්. n ට 1 මේක 3 වුණොත් මේක 5 වුණොත් ඊළඟ 1 3 5 7 9 වගේ එන ඉලක්කම් සෙට් එකක් ගන්න පුළුවන්. ආන්ත ශෝධන අමතක කරන්න කියලා කියනවා. ඒක හරි. ඊළඟට E ප්‍රස්ථානයක් භාවිතයෙන් විවන සාමාන්‍ය මේ ක්‍රමයේදී ප්‍රස්ථාර ගන්නේ නැහැ. ප්‍රස්ථාර කඳිනවා නම් මේ nt 1 3 5 7 දාලා වැඩේ ටික අමාරුයි. නොත් nt 1 3 5 7 වගේ දාලා අඳිනවා නම් v සමානයි f ලැම්ඩා ලියන්න වෙන්නේ. ලැම්ඩා දාන්න වෙන කියලා 4යි l බෙදීමෙන් ඕනේ නම් n වෙනස් කර 1 3 5 එක මොකක් හරි ප්‍රස්ථාර ක්‍රමෙට ගිය හැකි. නමුත් හරි සාමාන්‍යයෙන් කරන්නේ අපි එක l අගයක් හෝ l දෙකක් අරගෙන එතනින් v හොයන එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ මේ පරීක්ෂණය. නමුත් හරි මෙතන දීලා තියෙනවා මෙහෙම වෙනස් කර ලියන්න කියලා. n 1 කරලා 3 කරලා 5 කරලා මොනවා හරි ක්‍රමයකට ගිය හැකිනේ. හරි. ඊට පස්සේ f කොටස කියනවා
අන්නාදිකවල දෙකාවල මුල් එක 15 ඊළඟ 48 රටා දින්නලු. එතකොට මුල් අවස්ථාවෙන්දොත් මෙහෙම ගන්න වෙන්නේ. මේක 15 ආන්තශෝධනයේ E. බටේ මෙතනින් ඉවරයි. ඊළඟ අවස්ථාවෙන්දොත් ඔය වගේ කෑලි 3ක්. බටේ මෙතනින් ඉවරයි. මේක තමයි 48 මේක තමයි E. ඔහොම නෙන්නේ. ඉතින් අපිට කෙලෙම් පේනවා. මේ දෙක දිහා බැලුවොත් දිගට ප්‍රකාශ ලියන්න ඕනෙත් නැහැ. මෙතෙන්ට වඩා මෙතන මේ පොඩුම තමයි මෙතනත්. ඒතර මේ කෑල්ල මෙතෙන්ට තල්ලු කරලා මෙතන පොඩු වරෙන් වගේනේ. ඊ එතනක් තියෙනවා මෙතනක් තියෙනවා. එන කෙලෙම අපිට පුළුවන් 15 ඉඳන් 48ට ගියා කියන්නේ කොච්චරක් දිග වැඩි වුණාද? 48න් 15ක් 33යිනේ. ඒ කෙලෙම පොඩුවක දිග තමයි 33. පොඩුවක දිග 33යි නම් පොඩු දෙකක් කියන්නේ ලැම්ඩානේ. කීයද? මේ තරංගේ ලැම්ඩා කීව සෙන්ටිමීටර් 66යි කියලා ඔයාලට කෙලින්ම ගන්න පුළුවන්. ලැම්ඩා සමානයි 66ක් සෙන්ටිමීටර් කියලා කෙලින්ම ගන්නත් පුළුවන්. රූපය අඳින්න ඊට පස්සේ කියනවා රූපෙන් ගන්න අනුනාද අවස්ථාවේ මේ නලය තුල ඇති වෙන්නේ ප්‍රගමන තරංගයද ස්ථාවරද? තරංග යන්නේවයි නේවයි මොනවයිලාද අදිස්ථාපන මේක ඇති වෙන්නේ ස්ථාවර තරංගයක් කියන එකයි ලකුණු ලැබිලා තියෙන්නේ. ස්ථාවර තරංගයක්. ඊළඟට H කොටස ආන්තශෝධනය ඇතුළත් කර E කොටසේ ප්‍රකාශනය නැවත ලියන්න. අපි අර කලින් ලියවන්නේ මෙහෙම. එතකොට ආන්තශෝධනය ඇතුළත් කරොත් මෙතනත් E එනවා මෙතනටත් E එනවා හැම එකටම එනවනේ. නිසා පොදුවේ H විදිහට ලිව්වොත් ආන්තශෝධනය ඇතුළත් කරලා ලිව්වොත් ලියන්නේ L ධන E සමානයි n ලැම්ඩා බෙදීම 4 කියලා. එහෙම වුණොත් හරි L ලියන්නේ ඔහොම හරි L ධන E තමයි ප්‍රකාශ කරන්නේ ඔහොම. එතකොට අහන්නේ E කොටස ප්‍රකාශය කියන්නේ V සමාන F ලැම්ඩා දාලානේ. V සමාන F ලැම්ඩා දානවා F වරක් ලැම්ඩාට දාන්නේ කීයද? L ධන E වරක් 4 බෙදීමෙන් කියලා. ආන්තශෝධන නැත්තම් වේලියන්නේ මෙහෙම 4යි L බෙදීමෙන් කියලා. මෙතන දාන්නේ 4යි L ධන E බෙදීමෙන් කියලා තමයි ලියන්න වෙන්නේ. H කොටස නේද? ඊට පස්සේ I කොටස. I කොටස කියනවා ඔය දත්ත වලින් වාතයේ ද්‍රවණ ප්‍රවේගය ලියන්න V සමාන F ලැම්ඩා ලියන්න F කියන්නේ මෙහා බලන්න මේ වාත කඳ අනුනාද වෙන්නේ කවුරු එක්කද? සරසලත් එක්කනේ. සරසලේ සංඛ්‍යාතයෙන් මේ අනුනාද වෙනවා නම් මෙයාගේ සංඛ්‍යාතයත් එකම තමයි 512යි. මෙතන ලැම්ඩා කීයද? මේ දෙකේ වෙනස කියන්නේ පොඩුවක්. පොඩුවක් සෙන්ටිමීටර 33යි නම් පොඩු දෙකක් කියන්නේ සෙන්ටිමීටර 66යි. ලැම්ඩා කියන්නේ 0.66යි. ලැම්ඩා කියන්නේ 0.66 නම් හිතලා කරන්න පුළුවන් දෙයක් තියෙන්නේ. එහෙනම් V සමාන F ලැම්ඩා ලිව්වා. දැන් අපි ප්‍රැක්ටිකල් එකේදී නම් මෙතන ලියනවා මේ ලැම්ඩා බෙදීම 4 සමානයි 15 ධන E. ලැම්ඩා බෙදීම 4 3ක් සමානයි 48 ධන E. අඩු කරනවා. ET කැපෙනවා. එතකොට 48 රින් 15 සමානයි 4න් 3යි ලැම්ඩාගෙන් 4න් එකක් ලැම්ඩා කියෝ ලැම්ඩා බෙදීම 2 සමානයි 33යි. ලැම්ඩා බෙදීම 2 සමානයි 33 ලැම්ඩා කියන්නේ 33ව 2ක් 66යි. එහෙම ලියන එක හිතලා ගන්න පුළුවන් වෙනවා. එතකොට 512 වරක් 0.6 කියන්නේ කීයද? 337.9යි 2යි ms ශ්‍රේණිය කියලා එනවා. ඔන්න හතරවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්න මෙතනින් අවසන් කරේ. බලන්න ව්‍යුහගත රචනා හා ප්‍රශ්න අතර තාම ලොකුවට අමාරුව දුන්නේ නැහැ. මුත් රචනා ප්‍රශ්න 6 ටිකක් අමාරුයි. ඒ 6 තාම කරේ නැත්නම් මම ඊළඟ වීඩියෝ දෙකෙන් මම ඒ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. ඔන්න ව්‍යුහගත රචනා ප්‍රශ්න 4 අඩුපාඩු තිබුණා නම් මෙතනින් निराකරණය කරගන්න ප්‍රැක්ටිකල් ටික කර මේ දේවල් තව ටික අපි අමාරු මට්ටමට එන්න ඕන. තාම අපි ප්‍රැක්ටිකල් කරලා ඉවර නැති නිසා මම මේ වගේ ටිකක් ලේසි ප්‍රශ්න දුන්නේ. හැබැයි ටිකෙන් ටික ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය ටික අමාරු කරනවා. එතකොටත් මේවා අමාරුව දරාගෙන කරන්න පුළුවන් මට්ටම හදා ගන්න ඕන.
ඊළඟට බලන්න ඔන්න ප්‍රකාශලේ ඕනනම් අපිට G කපලා දාලා උත්තර තියන්න පුළුවන් G එක තියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කියනවා L1 විචලනය කරමින් එක් එක් අවස්ථාවට දාලව L2 මැන L2 මැනලා L1 වෙනස් කර L2 මයින් වෙනම් වෙනස් කරන්නේ L1 වෙනස් වෙන්නේ L2 නේ ප්‍රස්ථාරයක් අඳිනවා. එතකොට වෙනස් වෙන්නේ L2 නම් අපි L2 උක්ත කරමු. ML2 සමානයි මෙයා හෙට දාන්න simple M L1 ඍණ M not D. එන කොහොමද එන්නේ L2 සමානයි simple M බෙදීම M වරක් L1 ඍණ M not D බෙදීම capital M. මේක අපිට එනවා y සමානයි mx ඍණ c වගේ. එනෝ නේද? y සමානයි mx ඍණ c වගේ තමයි ප්‍රකාශ වෙන්නේ. ඔන්න සුදුසු පරිදි සකස් කරන්න කියලා දෙවෙනි කොටස කියනවා සකස් කරා. ඊට පස්සේ තුන්වෙනි කොටස කියනවා අවස්ථා කිහිපයකදී වේදුරු මොඩිය එල්ලන තමන ස්ථානය වෙනස් කරාලු. මේක තැන් තැන් වල වෙනස් කරලා ඒ වෙලාවේ මේ සන්තුලනය කරන්න මේ පඩිය තියෙනුන තැන වෙනස් කරාලු. ඒතර බලන්න කොහොමද පිහිදාරේ තියෙන්නේ 50 ලකුණු කියලා කියනවා. මෙතන 40 ලකුණු තියෙනවා නම් 40යි ද 50යි 10ක් නේ වෙනස. මෙතන 30 තියෙනවා නම් 30යි 50යි කියන්නේ වෙනස කීයක්ද? 20ක් නේ. ඒතර ඒ වගේ 50න් මේ මෙතන පාඨාංකය අඩු කරලා තමයි මෙයා දාලා L1 මිනුම ගන්න වෙන්නේ. එහෙනම් තුන්වෙනි කොටසේ ගත්තොත් මෙතන වගුව පුරවන්න කියනවා L1 L2. මෙතන 40 වුණොත් L1 සෙන්ටිමීටර 10යි. ඊට පස්සේ 20යි 30යි 40යි 50යි. ඔහොම නෙන්නේ. හරි 10 20 30 40 50 කියලා සෙන්ටිමීටර 50ක් දක්වා එනවා. මොකද මෙතන බිඳු වුණා කියන්නේ මෙතන 50 නම් 50 බිඳුව කියන වෙනස 50යිනේ. හරි. ඔය අවස්ථාවට දාලා මේව සෙන්ටිමීටර කියලා දාන්න පඩිය එල්ලු ලක්ෂය කියවීම. මෙතන කියවීම 55.6යි නම් මෙතන 50 නිසා වෙනස කීයද? 5.6යි සෙන්ටිමීටර. ඊට පස්සේ මෙතන 61.6යි නම් මෙතන 50 අඩු කරොත් 11.6යි සෙන්ටිමීටර. 67.6න් 50 ගියොත් 17.6යි සෙන්ටිමීටර. ඊට පස්සේ 23.6යි සෙන්ටිමීටර. ඊට පස්සේ 29.6යි සෙන්ටිමීටර. ඔන්න වගේ අපිට පුළුවන් වගුවක් නිර්මාණය කරන්න. දැන් අපි කරන්න යන්නේ L1 ව x අක්ෂරයෙන් L2 ව y අක්ෂරයෙන් ප්‍රස්ථාරයක් ඇඳලා එතනින් අනුක්‍රමණය සහ අන්තක්කණ්ඩය යොදාගෙන මේ නොදාන දේවල් හොයන්න යන්නේ මේ පරීක්ෂණයේදී. අපේ පරීක්ෂණයේ අරමුණ මොනවා හොයන එකද? පරීක්ෂණ අරමුණ එකක් මේ simple M වේදුරු මෝඩියේ ස්කන්ධ හොයන එක සහ තව මොකක්ද? M note මේ රෝලේ ස්කන්ධය හොයන එක. එහෙනම් ඔන්න වගුව සම්පූර්ණ කරගන්න ඊට පස්සේ අපිට පුළුවන් එතනින් ප්‍රස්ථාරයකට යන්න. ඊළඟට හතරේ කොටසේ ඉඳන් කියනවා ඔයාලට ප්‍රස්ථාරයක් දීලා තියෙනවා අඳින්න දීලා නැහැ ඇඳලා දීලා තියෙනවා මේ පැත්තේ L1 වගේයි මේ පැත්තේ L2 වගේ අතර ප්‍රස්ථාරය මෙන්න මේ වගේ කියලා දීලා තියෙනවා හරිනේ y සමානයි mx ඍණ c වගේ තියෙනවා එතකොට මෙතන අන්තක්කණ්ඩය තියෙනවා කීයක්ද L1 L2 මිලිමීටර වලින් තියෙන්නේ හරි එතකොට බලන්න සෙන්ටිමීටර වලින් තියෙන L1 L2 සෙන්ටිමීටර වෙන්න ඕනේ 10 20 30 තියෙන්නේ එතකොට බලන්න මෙතන සෙන්ටිමීටර දෙකක් අන්තක්කණ්ඩේ තියෙනවා බලන්න ආසන්න වශයෙන් සෙන්ටිමීටර දෙකක් තමයි ඔයාලට අන්තක්කණ්ඩෙන්නේ නැත්තේ කැපිටල් M දීලා තියෙනවා ග්‍රෑම් 200යි කියලා. එහෙනම් වීදුරු මෝඩියේ ස්කන්ධය අහනවා. එහෙනම් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ගන්න සාමාන්‍ය අනුක්‍රමණය ගන්නකොට
සුදුසුම ලක්ෂ දෙකක් තෝරාගෙන මාක් කරන්න. ඒ මාක් කරන්නේ සාමාන්‍යයෙන් සුදුසුම ලක්ෂ දෙකක්. ඒ ලක්ෂ දෙක පුළුවන් තරම් ළඟද වෙන්න ඕනේ ඈත්ද වෙන්න ඕනේ. අනුක්‍රමණය සඳහා නිවැරදි මාර්ගයක් ගන්න නම් ඒ ලක්ෂ දෙක පුළුවන් තරම් ඈත් වෙන්න ඕනේ. එතකොට තමයි වඩා නිවැරදිව අනුක්‍රමණය ලැබෙන්නේ. පුරුද්දක් කරගන්න අනුක්‍රමණය ගන්න ඕන මේ ඔස්සේ මේ පැත්තට බෙදන්න තෝරගන්න ලක්ෂ දෙක ප්‍රස්ථාරේ මාක් කරන්න. දැන් ඔක අනුක්‍රමණය ගත්තත් ඔයාලට කීයක් විතර දාවේ? සාමාන්‍යයෙන් 0.6ක් විතර වගේ આવද අනුක්‍රමණය. අනුක්‍රමණය ගන්න තැන් මම මෙතන පෙන්වන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් අනුක්‍රමණය 0.6ක් වගේ ලැබෙන්නේ නැති. එතකොට අපිට ලැබිච්ච ප්‍රකාශනය මොකක්ද? L2 සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M වරක් L1 ඍණ m not d බෙදීම කැපිටල් M නේ. මේකනේ y සමානයි mx ඍණ c වගේ හදාගත්තේ නේද? ඉතින් ඒ නිසා අනුක්‍රමණය කෙලින්ම මේ පදයට සමාන කරන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් අනුක්‍රමණය දැන් 0.6ක් විතර එන්නේ. ඒක මේ පදයට සමාන කරලා සිම්පල් m ගන්න පුළුවන්. කීයද දෙපයට ආවේ? 4a. අනුක්‍රමණයේ සමානයි මම ගන්නම් 0.6ක්. එතන සිම්පල් m බෙදීම කැපිටල් M සමානයි 0.6ක්. එහෙනම් සිම්පල් m කියන්නේ කැපිටල් M 200යිලුනේ. 200 දශමයක් කියන්නේ 120ක් ග්‍රෑම් වගේ එනවා. ඔන්න වීදුරු මෝඩියේ ස්කන්ධය ග්‍රෑම් 120ක් විතර එනවා. ඊළඟ අහනවා මේට රූල ස්කන්ධය ගන්න කියලා. එතකොට මේකේ අන්තක්ඛණ්ඩය ගත්තොත් කීයක්ද? මේකේ අන්තක්ඛණ්ඩය ගත්තොත් සෙන්ටිමීටර් 2ක් වගේ එනවා. අන්තක්ඛණ්ඩ දෙකක් එනවා. ඒ අන්තක්ඛණ්ඩය කියන්නේ m not d බෙදීම කැපිටල් M නේ. සමානයි 2යි. ඉතින් මේ ගානේ පහසුවට ඩීත් කීයද? ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ 52 ලකුණු කියලා මුලින්ම අපි දන්නවා. පිහිදානේ තියලා තියෙන්නේ 50 ලකුණු කියලාත් දන්නවා. ඒතර ඒ දෙන්න අතර දුර 52යි 50 අතර කියන්නේ සෙන්ටිමීටර් 2යිනේ. ඒතර d සෙන්ටිමීටර් 2 නිසා d ට 2 කැපෙනවා. ඒතර මේ ගානේට m not කියලා එන්නේ කැපිටල් n මයි කියන්නේ කෑම් 200ක්ම කියලා තමයි උත්තරේ එන්නේ. ඔන්න m not කීයද කියලා කිව්වොත් m not කියන්නේ ග්‍රෑම් 200ක්ම කියලායි උත්තරේ ගන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න. අන්තක්ඛණ්ඩය 2යි d කියන්නේ සෙන්ටිමීටර් 2යි. ඒතර මේ සෙන්ටිමීටර් 2ට මේ සෙන්ටිමීටර් 2 කැපෙනවා. එතකොට හරස්සෙන් වුණාම m not කියන එකයි කැපිටල් M කියන එකයි සමානයි කියලා මේ ගානේ එන්නේ. හැම ගානෙම මේ වෙන්නේ නැහැ. නමුත් මේ ගානේ එහෙමයි එන්නේ. වීදුරු මෝඩිය සම්පූර්ණයෙන් ජලය කිල්වා මේ ආකාරයටම පරීක්ෂණය සිදු කරමින් වීදුරු මෝඩියේ දෘශ්‍යබර ගණනය කරන ලදුව එය 42ක් ග්‍රෑම් වූයේ නම් වීදුරුවේ සාපේක්ෂණත්වය සොයන්න කියලා කියනවා. හරි. ඔතනදී මතක් වෙන්න ඕනේ යම් වස්තුවක සාපේක්ෂණත්වය සඳහා අපි ප්‍රකාශයක් ගද්දී අපිට සාපේක්ෂණත්වය ප්‍රකාශ ගොඩක් තියෙනවා. අපි සාමාන්‍ය ප්‍රධාන වශයෙන් සාපේක්ෂණත්වයට සමීකරණ 3ක් විතර මතක තියාගෙන ඉන්න ඕනේ. හරි. මෙතනදී මේ වීදුරු මෝඩියේ සාපේක්ෂණත්වය ගන්න පුළුවන් අපිට සරල ක්‍රමය තමයි මොකක්ද? වීදුරු මෝඩිය වාතයේදී පෙන්වන බර බෙදන්න ඕනේ. වීදුරු මෝඩිය ජලයේ තුල ගිලුණාම මුළුමනින් එන උඩුකුරු තෙරපුම. මතකයි නේද? වස්තුවක් වාතයේදී පෙන්වන බර ඒ ජලය තුල සම්පූර්ණයෙන් ගිලුණාම එන උඩුකුරු තෙරපුමෙන් බෙදුවාමනේ සාපේක්ෂණත්වය එන්නේ. එතකොට වීදුරු මෝඩිය වාතයේදී පෙන්වන බර 120ක් වගේ වෙනවා. ජලයේ ගිල්ලුවාම 42ක් වගේ පෙන්වනවා නම් එතකොට 120 ඍණ 42 තමයි ජලයේ ගිලුණාම එන උඩුකුරු තෙරපුම එන්නේ. මම ඒකේ නොදායින්නම්. එතකොට වාතයේදී පෙන්වන බර 120යි ජලයේදී පෙන්වන බර 42යි කියන්නේ ජලයේ ගිල්ලුවාම එන උඩුකුරු තෙරපුම කීයද? ඇත්ත බරෙන් දෘශ්‍ය බර අඩු කරපුවම තමයි උඩුකුරු තෙරපුම එන්නේ. එහෙනම් මේක බෙදන්න. එතකොට 120 බෙදීම
78 කියලා සුළු කරොත් සාමාන්‍යයෙන් 1.54ක් විතර වගේ වීදුරු වල සාපේක්ෂ ඝනත්වය. ඊළඟ ගානේ අවසාන කොටස කියනවා පරීක්ෂණයේ සඳහා ඒකාකාර අරස්කඩක් සහිත රූලක් වෙනුවට ඒකාකාර නොවු දණ්ඩක් යොදාගතොත් ඇති වුණු දෝෂ. දැන් සාමාන්‍යයෙන් අපි කොහොමත් මේ පිහිදාර තියන්නේ මැද හරියනේ. අතන මෙතනින් මෙහා පැත්තේ කොටසයි මේ පැත්තේ කොටසයි 100ක් නැතත් සෑහෙන්න සමානයි. එතකොට අපි දන්නවා වාතය තුලිනුත් යම් උඩුකුරු තෙරපමක් එනවනේ. හරි. එතකොට මේ පැත්තෙන් වීරෝජය කියලා උඩුකුරු තෙරපමක් එනවා. මේ පැත්තෙනුත් වාතය මගින් වීරෝජය උඩුකුරු තෙරපමක් එද්දී එතකොට මේ පැත්තෙන් එන උඩුකුරු තෙරපමෙන් එන ගූර්ණයයි මේ පැත්තෙන් එන උඩුකුරු තෙරපමෙන් එන ගූර්ණයයි මොකද වෙලා තියෙන්නේ? සමානලා තියෙන්නේ. නිසා සාමාන්‍යයෙන් අපි මේ වගේ රූලක් ඔහම තුලනය කරන අවස්ථාවකදී වාතයෙන් එන උත්ප්ලාවකතාව හිතන්නේ නැහනේ. හිතන්නේ නෙමෙයි හිතුවත් ඒ දෙපැත්තෙන් එන උත්ප්ලාවකතා ගුණ සමාන හින්දා ඒක එච්චර බලපාන්නේ නැහැ. නමුත් හිතන්න මේක එක පැත්තක් මේ වගේ අනිත් පැත්තට හීනි දණ්ඩක් වගේ ඔය වගේ දණ්ඩක් මොකක් හරි කියලා හිතන්නකො. එහෙම වුණොත් මේ පැත්තෙන් එන උඩුකුරු තෙරපුමයි මේ පැත්තෙන් එන එකයි සමාන වෙන්නේත් නැහැ. දෙපැත්තෙන් එන ගූර්ණ සමාන වෙන්නේත් නැහැ. ඒතර අපිට අර පිහිදානේ වටා ගූර්ණ ගන්නකොට මේ උත්ප්ලාවකතා බලපෑමත් හිතන්න වෙනවනේ. නමුත් අර බැලු ගමන් ඒකාකාරම දණ්ඩක් තියෙනවා නම් ඒ වගේ දෙපැත්තෙන් එන උත්ප්ලාවකතා බලපෑම නොසලකුවට එච්චර වැරද්දක් නෑ. පැහැදිලි කියන දේ. අනේ එච්චර වැරද්දක් නෑ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මේකට ඒකාකාර දණ්ඩක්ම වෙන එක තමයි හොඳ බැලුව ගමන්. කියන්නේ ජ්‍යාමිතික වශයෙන්. හරි. ජ්‍යාමිතික වශයෙන් සමර්ථයෙන් හීනී සමර්ථයෙන් මහතයි නැතුව හැමතැනම එක ගාන තියෙනවනම් තමයි වඩා හොඳ. එහෙනම් ඒක තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ දෝෂ සඳහන් කරන්න. ඉතින් ලියන්න උත්ප්ලාවකතා ආචරණ මගින් උත්ප්ලාවකතා ආචරණ මගින් උත්ප්ලාවකතා ආචරණ මගින් දන්න මත ඇතිවන දන්න මත පිහිදාරේ වටා ඇතිවන සංප්‍රයුක්ත ගූර්ණය ශුන්‍ය නොවන බැවින් උත්ප්ලාවකතා ආචරණ නොසලකීමෙන් දෝෂ සිදුවීම උත්ප්ලාවකතා ආචරණ නොසලකීමෙන් දෝෂ සිදුවීම. හරි. එනමුන පළවෙනි ප්‍රශ්නය අතරින් අවසන්